සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනෙක්ම අද උඳුවප් පුන් පොහෝ දවසේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙන්නේ. අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නට දෙන්නේ කළඹ ටෙලිවිෂන් මේ සඳහන් විකාශයේ පුන් පොහෝ දවසේ සෑම දවසකම ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචි මනුජිත් සමන්ත මහත්මයා, හර්ෂණී දිසානායක මහත්මිය, කමායා සහ හිමායා කියන දියණිවරු දෙදෙනා ඇතුළු ඒ පවුලේ පිරිස, තරංග මායාදුන්න, රුවනි හේරත්, රයන් පුතණුවන්, සෙනායා දියණිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම එකතු වෙලාද මේ ධර්මානුශාසනාවේ දායකත්වය දරනවා. ප්‍රධාන අරමුණු අතර සඳහන් වෙන්නේ ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේට අපට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාදය. දෙසැම්බර් මාස 6 වෙනි දින තම උපන්දිනයේ සැමරු හර්ෂණී දිසානායකට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියලා එතුමියට ආශිර්වාද කිරීම, සුජීවත්ව සිටින මව්වරුන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂ ලැබේවා කියන ආශිර්වාදයත් මිය පරලොවගේ සියලුම සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුවයි අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් බණහන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධය පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, පොය දවස කියලා කියන්නේ අද මනුස්ස ලෝකේ තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්, ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් උපෝසත සීලේ සමාදන් වෙලා බොහෝ පිරිසක් උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙමින් ප්‍රතිපත්තියෙන් තුනුරුවන් පුද පූජා කරන දවස. ඒවගේමයි දෙව්ලෝ පවා මේ මනුස්ස ලෝක විතරක් නෙමෙයි, පසළොස්වක පෝය දවසට දෙවියන් සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙනවා. දෙවිවරු පෝය දවස පුරාම ධර්ම සාකච්ඡා කරනවා. දීඝනිකායේ සඳහන් වෙන ජනවසභ කියන සූත්‍රය, ජනවසභ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ විස්තර කරනවා, ස්වාමීනී පෝය දවස්වලට සදෙව්ලොව දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙනවා. සුද්ධාවාස බඹලව ඉන්න බ්‍රහ්ම දේවතාවරු අතර ඔබ දන්නවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ අනාගාමී ඵලයට පත්වෙච්ච බ්‍රහ්ම දේවතාවරු. එය ආපහු කාම ලෝකෙ උපදින අය නෙමෙයි, එහෙම පිරිනිවන් පානවා. ඒ අනාගාමී ඵලයට පත් වෙලා සුද්ධාවාස බඹලව ඉන්න බ්‍රහ්ම දේවතාවරු අතරින් සනන්ත් කුමාර කියන බ්‍රහ්ම දෙවියන් පෝය දවසට සුධර්මා දිව්‍ය සභාවට ඇවිල්ලා දෙවියන්ට දහම් දෙසනවා. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා, ජනවසභ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා, ස්වාමීනී පෝය දවස්වලට දෙවියන් සුධර්මා දිව්‍ය සභාවේ කතා වෙන්නේ සතර සතිපට්ඨාන ගැන, සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන, සතර ඉරිදිපාද ගැන, පංච ඉන්ද්‍රිය ගැන, පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ
මේ පරම ගාම්බීර ධර්මයන් දියුණු කරන ආකාර ගැන දෙවිවරු ධර්ම සාකච්ඡා කරනවා බණහනවා. අනාගාමී වෙච්ච බ්‍රහ්ම දේවතාවරු දෙවියන්ට දහම් දෙසනවා. එහෙමනම් පින්වතුනි අපිට පේනවා මනුලෝ විතරක් නෙමෙයි දෙව්ලෝ බඹලෝ පවා මේ තුන් ලෝකේම බුදුන් සරණ ගිය අය. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට අපි කියනවා සත්තා දේව මනුස්සාන. දෙව් මිනිසුන්ගේම උන්වහන්සේ ශාස්තෘන් වහන්සේ. තුන් ලෝකාග්‍ර මේ තුන් ලෝකේම අග්‍රම කෙනා. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ සරණ ගිය මේ මනුස්ස ලෝකෙ ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් පමණක් නෙවෙයි. දෙව්ලොව සිටින දෙවියන් බ්‍රහ්මයන් පවා පසොලොස්සක පෝය දවසට වෙනදට වඩා ප්‍රතිපක්ති පූජාවෙන් සීලාදී ගුණධර්ම පුරමින් බණහමින් ධර්ම සාකච්ඡා කරමින් භාවනා කටයුතුවල යෙදමින් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන දවසක් තමයි පෝය දවස. ඒවගේම පිංහතුනි උදුවක් පුන් පොහෝ දවස ශ්‍රී ලාංකිකයන් වන අපට ඉතාම වැදගත් වෙන කාරණයක් තමයි සංගමිත්තා රහත් භික්‍ෂුණීන් වහන්සේ ඇතුළු පිරිස ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ ලංකා භූමියට වැඩම කරවන්නේ මහමෙවුනා උයනේ ජයශ්‍රී මහා බෝධිය දක්ෂිණ සාකාව රෝපණයවීම සිද්ධ වෙන්නේ උඳුවප්පුන් පොහෝ දවසේ. පිංහතුනි මේ කාරණා මුල් කරගෙන ඒ වගේම ලංකාවේ කාන්තාවන්ට පැවිදි භාවය ලැබීම උතුම් සිරිපා සමය ආරම්භවීම ආදී ශාසනික කාරණා රැසක් යෙදෙන මේ උඳුවප්පුන් පොහෝ දවසේ අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පාරිභෝගික වස්තුූන් අතර අග්‍රස්ථානි ලැබෙන බුදු කෙනෙක්ගෙන් පවා නේත්‍ර පූජාවකින් පිදුන් ලැබු. ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ හා බැඳිච්ච අසිරිමත් ප්‍රාතිහාරයන් පෙළහර අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන පෙර සිදුකරපයේ බුද්ධ අධිෂ්ඨාන ජයශ්‍රී මහා බෝධී දක්ෂිණ සාකාව ඒ අධිෂ්ඨාන පරිදි අසිරිමත් පෙළහර පාමෙන් රන් කටාරමී පිහිටි ආකාරය ලංකා භූමියට වැඩම කිරීම අනුරාධපුර මහමෙවුනා උයනේ පෙර කකු සද කෝනාගමන කාශ්‍යප ගෞතම කියන පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා පිහිටි තැනමයි ඔබ මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ පවා අනුරාධපුර මහමෙවුනා උයනේ පෙළහර පාමින් බෝධීන් වහන්සේ පිහිටන්නට ඒතුනි. මෙන්න මේ අසිරිමත් බෝධීන් වහන්සේ හා බැඳිච්ච සිදුවීම් අද අපි මේ ධර්මානු ශාසනාව තුළ කතා කරන්න කල්පනා කරන. පිංහතුනී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහජාත වස්තු අතර අපේ බෝසතාණන් වහන්සේ එදා පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකයට බිහිවුණේ විසා නැකතින් කියල සඳහන් වෙනවා. වෙසක් පෝය දවසට එන මේ විසා නැකතින් බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙන වෙලාවෙම සහජාත වස්තු පහළ වුණ. සහජාත ඒ මොහොතෙම පහළ වනේ උන්හන්සේ මවකුසින් බිහිවෙන වෙලාවිමයි විසා නැකතින්මයි වජරාසනය ළඟින් ඇසතු බෝධී බෝ අංකුරේ පහළ වනේ. පිංහතුනි කවුරුත් දෙවියෙක්කත් බ්‍රහ්මයකත් මනුස්සේකත් කවුරුවත් ඒ භූමිය උන්වහන්සේ වෙනුවෙන් රෝපණය කරා නෙමේ. ඒක මහා ආශ්චර්යමත් කාරණයක්. මවකුසින් පාරමී සම්පූර්ණ කරපු බෝසතාණන් වහන්සේ නමක් සම්බුද්ධත්වයට පත්වෙන ආත්මේ ලෝකයට බිහිවෙන වෙලාවෙම උන්වහන්සේ වෙනුවෙන් ඒ බුදුවෙන වජිරාසන භූමිය මත බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ පොළොවෙන් පැනනගින්නේ මවකුසින් බිහිවෙන වෙලාවටමයි. සහජාත වස්තු. ඒ වගේම යසෝදරාවගේ උපත කන්තක අස්වයාගේ උපත චණ්ඩ ඇමතියාගේ උපත උන්වහන්සේ වෙනුවෙන් සතර මහා නිධානයක් පහළ වනා කිය.
හැබැයි උන්වහන්සේ සියල් අතහැරලා උන්වහන්සේ සම්බුද්ධත්වය වෙනුවෙන් රම්මි සුරම්මි සුභ මාලිගා මේ සැප සම්පත් මේ සියල් අතහැරලා විමුක්තිය හොයාගෙන ගිය කෙනෙක්. වසර 29ක් ගිහි ජීවිතය ගත කරලා උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා. උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරලා එදා සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා සුත්තිය බමුණාදීපු කුසතනමිටියටත් අරගෙන සුදු වැලි තල අතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. එදා වෙසක් පුන් පොහෝ දවස. උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. අන්නේ බෝධීන් වහන්සේ සෙවනේ තමයි ඉස්සල්ලාම මේ ඉතිහාස ග්‍රන්ථවල බෝධීන් වහන්සේ හා සම්බන්ධ තොරතුරුවල සඳහන් වෙනවා හැම බුදු කෙනෙකුටම සාධහරණයි කුසතන ලැබීම. ඒ වෙනුවෙන් පෙරුම් පුරාගෙන එන කෙනෙක් ඉන්නවා. එදා සොත්තිය බමුණ උන්වහන්සේ මුණ ගැහිලා බොහන්සේගේ ඉරියව් හරීම ප්‍රසන්නයි හරිම සාන්තයි. ඔබහන්සේ උතුම් විමුක්තියක් හොයන කෙනෙක් භාවනා කරන කෙනෙක් පාටයි. ස්වාමීනී මෙන්න මේ කුසතන එලලා වැඩ සිටින්න භාවනා කරන කෙනෙකුට හරි පහසුවක්. උන්වහන්සේට මිටි 8ක් දුන්නා. මේ කුසතන මිටි 8 රැගෙන අපේ බෝසතාණන් වහන්සේ ඇසතු බෝධීන් වහන්සේ අසලට වැඩම කරලා උතුරු දිසාවට කුසතන එලනකොට පොළොව සෙලවුණා. උන්වහන්සේට වැටහුණා එහෙමනම් මේ දිසාව නොවේ සුදුසු. දකුණු දිසාවට කුසතන එළුවා. ඒ වෙලාවෙත් පොළොව සෙලවෙන්න පටන් ගත්තා. ආයමත් කුසතන ටික අරගෙන බටහිර දිසාවට කුසතන එළුවා. නැවතත් පොළොව සෙලවුණා. නැගෙනහිර දිසාවට කුසතන එලද්දි කිසි වෙනසක් වුණේ නැහැ. උන්වහන්සේට වැටහුණා එහෙමනම් සම්බුද්ධත්වයේ පිණිස මා වැඩ සිටිය යුත්තේ මේ දිසාවට. නැගෙනහිර දිසාවට කුසතන එලලා ඇසතු බෝධීන් වහන්සේ අසල උන්වහන්සේ වැඩ හිටියේ අපිට හිතාගන්නවත් බැරි වීරියක්. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද? මැරුණත් ඒ උතුම් ධර්මය අවබෝධ කරන්න නැතුව මේ ආසනෙන් නම් නැකටින්නේ නෑ කියන අධිෂ්ඨානය. ඒ අධිෂ්ඨානයට අපි ධර්මය කියනවා චතුරංග සමන්නාගත වීරිය කියලා. එවැනි වීරියකින් වැඩ සිටිය නිසා ඒ ආසනයට කියනවා වජිරාසනය කියලා. නැගෙනහිර දිසාවට කුසතන එල්ලලා වජිරාසනය මත වැඩ සිටිනකොට කලබල වුණේ වෙන කවුරුත් නෙමෙයි මේ කාම ලෝකෙම අධිපති භාවය දරන වසවත්ති මාරයා. ඔහු කලබල වුණා. තැතිගත්තා. මහා සේනා පිරිවරාගෙන ගිරිමේ කලා කියන ඇතු පිට නැගලා මහා භයානක හඬ ඇති කරගෙන උන්වහන්සේ මේ ආසනයෙන් නැකිට්ටවන්න මහා සේනා පිරිවරාගෙන එනකොට ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා අහසින් ඊතල වරසාවක් ගල් වරසාවක් ළඟ හෙන පුපුරනවා ගස් කඩාගෙන වැටිනවා වගේ භයානක හඬ ඇති වෙනවා. දැන් උන්වහන්සේ තාම බුදු වෙලා නැහැනේ. කෙලෙස් සහිතවමනේ මේ වැඩ ඉන්නේ. කෙලෙස් සහිත කෙනෙක් සාමාන්‍ය වෙන කෙනෙක් නම් මේ වගේ භයානක හඬ ඇති වෙනකොට තැති ගන්නවා. දුවයි පැනලා. නමුත් උන්වහන්සේ නෙමෙයි. ඇහැක්කත් ඇරලා උන්වහන්සේ දිහා බැලුවේ නැහැ. උන්වහන්සේට තිබුණ දැඩි අධිෂ්ඨානය මගේ ශරීරයේ සම්මස් මෙතනම වියලෙතොත් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් උතුම් ධර්මයක් අවබෝධ කරගත යුතුද? ඒ ධර්මය අවබෝධ කරන්න නැතුව මම මෙතන මැරුණත් මේ ආසනෙන් නම් නැගිටින්නේ නෑ කියන අධිෂ්ඨානය. අන්නේ අධිෂ්ඨානයට කියනවා චතුරංග සමන්නාගත වීරිය. අවසානයේ වසවර්ති මාරයා ළඟටම ඇවිල්ලා මහා දරුණු විදිහට අණ කරන්න පටන් ගත්තා.
ඔබහන්සේට ඔතන ඉන්න අයිතියක් නෑ. මම කාම ලෝකයේ අධිපතිය. මටයි මේ කාම ලෝකෙම බලය තියෙන. ඔබහන්සේ වහාම ඔතනින් නැගිටින්න. ඔබහන්සේට ඔතන ඉන්න අයිතියක් තියෙනවා නම් මට ඒක ඔප්පු කරන්න කිව්වා. ඒ වෙලාවේ උන්වහන්සේට කවුරුත් උන්වහන්සේ වෙනුවෙන් නෑ. ඒ වෙලාවේ වසවර්ති මාරයා මහා සේනා පිරිවරාගෙන බියජනක හඬ ඇති කරගෙන එනකොට උන්වහන්සේ බුදු වෙන තෙක් සාදුකාරදිදී බලාගෙන හිටිය කෙලෙස් සහිත දෙවියන් පවා බියේ තැතිගෙන පලා ගියා කියලා. අවසානයේ උන්වහන්සේට මෙනෙහි වුණා තමන් සසර පුරපු පාරමී ධර්ම. දීපංකර පාදමූලයේ විවරණ ගත්ත තැන ඉඳන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරි කන්ති සච්ච අධිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ආපු ගමනක් මේ. වෙස්සන්තර ආත්මි පාරමී පුරණකොට හත්වාරයක් මහපොලෝ පවා කම්පාවන. උන්වහන්සේගේ පාරමී බලය මම පාරමී සම්පූර්ණ කරගත්ත දෙන කෙනෙක්. මං පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට දස පාරමී සම්පූර්ණ කරගෙනයි මේ ආසනය මත වැඩයින්. මට මෙතන වැඩයින් අයිතියක් තියෙනවා කියලා මහපොලොවට ශ්‍රී හස්තේ තියලා උන්වහන්සේ දිවුරුවා. මේ පොලෝ සාක්ෂි දරාවි මං පාරමී පුරණකොට මහපොලෝ පවා ගිගුරුන් දෙමින් කම්පාවනා මගේ පාරමී බලේ. මහපොලෝ මට සාක්ෂි දරනවා කියලා ශ්‍රී හස්තේ පොලොවට තියලා දිවරණකොට මහපොළොව ගිගුරුම් දෙමින් කම්පාවෙන්න පටන් ගත්තා. ඔබහන්සේට ඔත්තන වැඩයි අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වසයෙන් මහපොළොව ගිගුරුම් දෙමින් කම්පාවුණ. අන්නේ වෙලා වසවර්ති මාරය මාර සේනාවත් එක්ක බියේ තැතිගෙන සීසීකඩ පලාගයා කියල සඳහන් වෙන. ඕක තමයි අපි ධර්මය අහන්නේ බෝධි මූලයේදී දස බිම්බරක් මාරසේනා පරාජය කරා කියලා අපි අහලතියෙන්. එක සිද්ධ වනේ අන්නේ ආකාරයට. දැන් වසවර්ති මාරය සේනාවත් එක පලාගිය දැන් උන්වහන්සේට බාධ කරන්න කවුරුත් නෑ. උන්වහන්සේ වජිරාසනය මත ආනාපාන සති භාවනාවට හිතයොමු කරා. හුස්මරැල්ලට ඉක්මනින් උන්වහන්සේගේ හිත එකඟ වුණා සමාධිමත් වුණ. පළවෙනි දිහානයට දෙවනි දිහානයට තුන්වෙනි දිහානයට හතරවෙනි දිහානයටම හිත සමාධිමත් කරගත්තා. හතරවෙනි දිහානයට සමාධිමත් වෙච්ච හිතෙන් උන්වහන්සේ විමසුවා පෙරජීවිත දකින්න හිත යොමු කරා. තමන් වහන්සේ ගිවාගෙන ආපු සංසාර ජීවිත හරීම පුදුමයි. රාත්‍රී පළවෙනියාමේ පළවෙනි විද්‍යාව ඇති වුණා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ කල්ප ගණන් කෙලවරක් හොයන්න බැරි දීර්ඝ සංසාර ගමනේ ගෙවාගෙනාපු සංසාර ගමනේ සංසාර ජීවිත දකින නුවන පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති වුණ. සතරාපාය මහගෙදර කරගෙන යන භයානක සංසාර ගමන. ඊළඟට බෝධි මූලේ රාත්‍රී දෙවනියාමේ උන්වහන්සේ විමසවා මම වගේමද මේ ලෝක අනෙක් සත්‍යයෝ. ඒ අයත් මේ වගේ ඉපදමින් මැරමින් යන ගමනක් දෙයන්. රාත්‍රී දෙවනියාමේ දෙවනි විද්‍යාව පහළ වුණා චුතූපපාත ඥානය පහළ වුණා. දැන් මේ බෝධි මූලේ ඒ චුතුප්පාත ඥානයෙන් උන්වහන්සේ දැක්කා සත්‍යයම් මරණින් මත්තේ කර්මාන්රෝපී උපත කරායන ආකාරය. සතරාපාය මහගෙදර කරගෙන යන භයානක සංසාර ගමනක්නේ. උන්වහන්සේගේ බුදු නුවනට ඒ ඥානයන්ට සංසාරි භයානකම් වැටහෙනවා සමගම උන්වහන්සේගේ හදවතේ මහා කරුණාවක් පැනනැග. කුදස්සුනාම ඉමස්ස දුක්කස නිස්සරණං හෝති. කවදාද මේ ලෝක සත්‍යයන් මේ භයානක සංසාර දුකින් මිදෙන්නේ කියන හැඟීම උන්වහන්සේගේ හදවතේ ඇති වුණා. අන්නේ වෙලේ ඉදන් තමයි ජරා මරණවලට හේතුව විමසන්ට පටන් ගත්තා. දැ රාත්‍රී තුන්වෙනියාන පටිච්ච සමුපාදය අනුලෝම වසයෙන් ප්‍රතිලෝම වසයෙන් වැටහෙන්නේ අන්නේ මොහොතේ. ජරා මරණවලට හේතු හොයාගෙන යනකොට ජාතිපච්චයා ජරා මරණ ඉපදීම නිසයි මේ ජරාමරණ කියල වැටහුණා. එහෙනම් උපදීන්නේ කොහොමද විමසගෙන යනකොට
භවපච්චයා ජාති විපාක පිණිස කර්ම හැදෙන්න නිසායි උපදින්. කොහොමද මේ සත්වයන් තුළ කර්ම සකස් වෙන්නේ? විමසගෙන යනකොට වැටහුණා උපාදාන පච්චයා බව බැඳීයාම නිසයි විපාක පිණිස කර්ම සකස්වෙන්. එහෙනම් කොහොමද බැඳෙන්නේ? තණ්හා පච්චයා උපාදාන, තණ්හාව නිසයි බැඳෙන්නේ. ඔය විදියට පින්වතුනි පටිච්ච සමුප්පාදේ අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනකොට උන්වහන්සේට හොයාගන්න ලැබුණා සංසාරයේ නැමැති ගේ හදන වඩුවා අවිද්‍යාවත් තණ්හාවත් උන්වහන්සේ පිරිසිඳ වටහාගත් අවබෝධ කරගත්ත. මේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනකොටම බෝධි මූලයේ උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා ගුරු උපදේශ රහිතව මේ මහා භද්‍ර කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට උන්වහන්සේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සතියක් බෝධි මූලයේම විමුක්ති සුව විඳිමින් ඒ ඉරියව්වෙම උන්වහන්සේ වැඩ සිටියා. පළවෙනි සතිය අවසානයේ දෙව් බමුණන් අතර සමහර උන්වහන්සේ බුදු වෙනකොට දේවතාවරු ප්‍රීති ഘോഷා කරා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට ජයගත්තා. මහා වීරයන් වහන්සේ ජයගත්තා කියලා. නමුත් පින්වතුනි උන්වහන්සේ බුදු වෙලා සතියක් බෝධි මූලයේම වැඩ ඉන්නකොට ඉරියව්වත් වෙනස් නොකර වැඩ ඉන්නකොට ඇතැම් දෙවි දේවතාවරුන්ට සැක සංකා ඇති වුණා. තාම බුදු වෙලා නැතුව ඇති. තාමත් උන්වහන්සේ වජිරාසනයේ මත ඒ විදිහටම වැඩ ඉන්නේ, තාම වීරිය වඩනවා ඇති. හිත දැකීමේ හැකියාවක් නැති අල්පේ ශාක්‍ය දිව්‍යවරු අතර යම් යම් අයට එවැනි සැක සංකා ඇති වුණා. හැබැයි බොහෝ දෙවි දේවතාවරු ඒ කාන්තෙන් බුදු වුණා කියලා ප්‍රීති ഘോഷා කරනකොට සමහර අය මේ වගේ සැක කරන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැක්ක දෙවියන් අතර මෙවැනි අදහස් දෙකක් ගොඩ නැගේ. මේ සැක සංකා දුරු කරන්න බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය යමා මහ පෙළහර බෝධි මූලයෙන් අහසට පැන නැගලා උන්වහන්සේ වජිරාසනයට ඉහළ අහසේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට ඉහළ අහසේ ගිනි දැල් විහිදෝමින් ජලදහරා විහිදෝමින් නොයෙක් විදිහ පෙළහර පාමින් යමා මහ ප්‍රාතිහාරය යමක මහා පෙළහර පානට යෙදුණා. ඒ ප්‍රාතිහාරය දුටු දෙවිවරු ඒ කාන්තෙන් ප්‍රීති ഘോഷා කරා මේ ප්‍රාතිහාරය නම් කරන්නේ බුදු කෙනෙක් විතරමයි. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා, ලෝතුරා සම්බුද්ධත්වයට පත් වුණා කියලා සාදුකාර දීදී දෙවිවරු ප්‍රීති ഘോഷා කරා. දැන් පින්වතුනි ඔන්න බෝධීන් වහන්සේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණේ බෝධීන් වහන්සේට පිට දීලා ඒ සෙවණේ. ඊළඟට බුදු වෙලා සතියක් බෝධි මූලේ වැඩ සිටියා. තවත් බුද්ධ ස්පර්ශයෙන් සම්බුද්ධත්වයේ ලැබීමෙන් පසුවත් සතියක් බුද්ධ ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වුණා. ඊළඟට ඒ සතිය අවසානයේ බෝධීන් වහන්සේට ඉහළ අහසේ තමයි යමා මහ පෙළහර පෑවේ. දෙවනි සතිය බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ කල්පනා කරා උන්වහන්සේ වෙනුවෙන්මයි මේ ඇසතු බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ මේ භූමියේ පැන නැග්ගේ. උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න සෙවන දුන්නා. උන්වහන්සේ සතියක් ඒ බෝ මුල වැඩ සිටියා. උන්වහන්සේ හැම බුදු කෙනෙකුට මේ වගේ බෝධීන් වහන්සේ නමක් පහළ වෙනවා. උන්වහන්සේට බුදු වෙන සෙවන දුන්නු මේ බෝධීන් වහන්සේට කෘතගුණ සැලකීමක් ප්‍රතිඋපකාරයක් හැටියට බුදුරජාණන් වහන්සේ සතියක් බෝධීන් වහන්සේ දෙස එක එල්ලේ දෑස් යොමා බලා සිටිමින් ඇසිපිය නොහෙලා ඒ දෙසම බලා සිටිමින් සතියක් නේත්‍ර පූජාවකින් පූජාවක් කරා. ඒ තමයි පින්වතුනි මේ ගෞතම බුද්ධ ශාසනයේ බෝධීන් වහන්සේ වෙනුවෙන් සිදුවෙච්ච පළවෙනිම බෝධි පූජාව. අපිට බෝධි පූජා කියපු ගමන් මතක් වෙන්නේ මල් පූජා කරන ඒවා, පහන් පූජා කරන ඒවා, පැන් කලයක් අරගෙන බෝධීන් වහන්සේ වටා බුදු ගුණ කිය ගිහිල්ලා පැන් ටිකක් වක් කරන. අද අපි කරන ඔය බෝධි පූජා ක්‍රියාහාර ටිකක් පූජා කරන එක, ගිලන්පස පූජා කරන එක, මල් වලින් සරසන එක, ඒවා බොහොම ලේසි පින්කම්. සතියක් තියා අඩු ගානේ අපිට පැයක්වත් ඇසිපිය නොහෙලා
එකම අරමුණෙන් යමක් දෙස බලාගෙන ඉන්න පුළුවන්ද කියලා හිතන්න. විනාඩි කීපයක් අත් කරන්න පුළුවන්කමක් නෑ සාමාන්‍ය මනුස්සයෙකුට. ලෝතුරා බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ සතියක් ඇසිපිය නොහෙලා නේත්‍ර පූජාවකින් බෝධීන් වහන්සේට පූජාවක් පැවැත්තුව. මේ කාරණා නිසා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බුදු කෙනෙක් පරිහරණය කරපු පාරිභෝගික වස්තුූන් අතර අග්‍රයි. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි මයි ආනන්ද බෝධීන් වහන්සේ රෝපණය වෙන්නේ. ජයශ්‍රී මහා බෝධීම බෝ අංකුරයක් අහසින් වඩම්මල මුගලන් මහරහතන් වහන්සේ තමයි අහසින් ගිහි ලබෝ අංකුරේ වැඩම කරවන්නේ. ජේතවන භූමී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියත් නැතත් ඒ පිම්බිමට එන සැදැහැවතුන්ට බෝධීන් වහන්සේ දැකලා බුදුහාමුදුරුව දැක්ක වගේ හැඟීමක් ඇති කරගෙන වන්දනා කරලා පින් රැස් කර ගැනීම පිණිස ආනන්ද හාමුදුරුවන්ගේ සිහි කැඳවීම මත අනාද පින්ඩික සිටතුමාගේ ඉල්ලීමක් තමයි ආනන්ද හාමුදුරුව බුදු හාමුදුරුවන්ට ඉදිරිපත් කරේ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් තමයි ජයශ්‍රී මහා බෝධී බෝවංකුරයක් රෝපණය කරලා ආනන්ද බෝධීන් වහන්සේ සැවැත්නුවර ජේතවන පුුණ්‍ය භූමියයේ එදා රෝපණය කරන්නට ඉදුනේ. එනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි බෝධීන් වහන්සේලා රෝපණය වෙලා තියෙනවා. බුදු හාමුදුරුවන්ගේ අවසරේ. ඒ වගේමයි ඒ ආනන්ද බෝධිය රෝපණය වෙද්දි බුදුරජාණන් වහන්සේම ඒ බෝධීන් වහන්සේ පොළොවේ පිහිටල රෝපණය කරද්දී බුද්ධ අධිෂ්ඨානය අතු දළුර කිලි වැඩිලා විශාල බෝක්ෂයක් බවට සියලු දෙනා බලාගනින් නැද්දි අසිරිමත්ම ප්‍රාතිහාරයක් විදිහට සිද්ධ වුණා. සංඝයාගේ ආරාධනෙන් බුදුරජාණන් වහන්සේ නැගෙනහිර දිසාවට මුහුණලා සමාපත්තියෙන් ආනන්ද බෝධීන් වහන්සේ අසල වැඩ ඉඳලා ඒ බෝධිය තවත් පූජනීයත්වයට පත් කරා. එදකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ බෝධි පූජාවල් බෝධීන් වහන්සේලා වෙනුවෙන් පුද පූජා කරන කටයුතු බුදු හාමුදුරුව වැඩ සිටි සමය උන්වහන්සේගේ සහභාගිත්තයෙන් සිද්ධ වෙලා තියෙනවා. පිංහතුනේ මෙවැනි කාරණා නිසා පරිහරණය කරපු පාරිභෝගික වස්තු අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ආග්‍රයි. අපි දන්නවා බුදු හාමුදුරුවන් වෙනුවෙන් ත්‍රිවිධ චෛත්‍ය අපි වන්දනා කරනවා. සාරීරික චෛත්‍ය බුදුරජාණන් වහන්සේගේ සාරීරික ධාතුන් වහන්සේලා කේශ ධාතුන් වහන්සේලාට අපි ධර්මී කියන්නේ ශාරීරික ජීව සාරීරික ධාතුන් වහන්සේලා. ශරීරයේ පිහිටි අස්ථි ධාතුන් වහන්සේලාට අපි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ අස්ථි ධාතුන් වහන්සේලා. මෙන්න මේ උතුම් ධාතුන් වහන්සේලා තැම්පත් කරලා කෙනෙකුට චෛත්‍ය ඉදි කළ වන්දනා කරන්න පුළුවන්. සාරීරික චෛත්‍ය සාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ පරිහරණය කරපු දේවල් බුදුහාමුදුරුවෝ පරිහරණය කරපු චීවර ධාතුන් වහන්සේ අපි කියන්නේ චීවර ධාතුන් වහන්සේ. ඊළඟට බුදුහාමුදුරුවෝ පරිහරණය කරපු අපි ගත්තොත් නානකඩේ ධර්මී කියන්නේ දිය සාටක ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පාත්තරේ අපි කෙනවා පාට්‍රා ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දිය ගෙනගිය භාජනය ඩබරා ධාතුන් වහන්සේ. එදකොට මේ පරිහරණය කරපු දේවල්වට ධාතුන් වහන්සේලා කියලා හඳුන්නල තියෙන. පාරිභෝගික පරිහරණය කරපු. ඒ අතර බුදු කෙනෙක් පරිහරණය කරපු පාරිභෝගික වස්තුූන් අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අග්‍රයි කියලා ධර්මී සඳහන් වෙන. පිංහතුනි උන්වහන්සේ වෙනුවෙන්මයි බෝ අංකුරයේ මවකුසින් බිහිවෙන දවසේම වජිරාසනය ළඟින් පැනනගෙන්. ඒ බෝධීන් වහන්සේ සෙවනේ උන්වහන්සේ පරිහරණය කරා. ඒ සෙවනි තමයි වජිරාසනය මත චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටි. දස බිම්බරක් මාරසේනා පරාජය කරේ ඒ වජිරාසනය මත බෝධීන් වහන්සේ සෙවනේ. සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා ලෝතුරා සම්බුද්ධත්වයට පත්වනේ ඒ වජිරාසනය මත ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සෙවනේ. සතියක් විමුක්තිස්ුව විදමින් වැඩ සිටියේ ඒ බෝධීන් වහන්සේ සෙවනේ. යමා මහ පෙළහර පෑවේ බෝධීන් වහන්සේකින් ඉහළ අහසට පැනනැකළ ඒ භූමි
පළවෙනි සතියේ අවසානයේ දෙවනි සතියේ සතියක් පුරා නේත්‍ර පූජාවකින් පූජා පැවැත්වේ බෝධීන් වහන්සේ දෙස බුදු ඇසින් බලාගෙන. එහෙමනම් බුදු කෙනෙක් පරිහරණය කරපු සමාපත්තියෙන් වැඩ හිටිය බුදු කෙනෙකුට සෙවන දුන්නු මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කියන්නේ පාරිභෝගික පරිහරණය කරපු ඒ උතුම් බෝධීන් වහන්සේ අග්‍රම පරිහරණය කරපු පාරිභෝගික 13 වහන්සේ නමක් හැටියට ධර්මය හඳුන්වනවා. පිංගතුනේ හැම බුදු කෙනෙකුගේම මේ මහා බද්ද කල්පයේ පහළ වෙච්ච කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන පෙර බුදුරජාණන් වහන්සේලාගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේලා අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණයවීමක් සිද්ධ වෙච්ච බව ඉතිහාස පොත්පත් මහවංශයාදී පොත්පත්වල සඳහන් වෙනවා. ඔය අතර මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ අපේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 230 ගානකට පස්සේ තමයි තුන්වෙනි ධර්ම සංගායනාව කෙරේ. ධර්මාශෝක රජුරුවන්ගේ මූලිකත්වයෙන් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු 1000ක් රහතන් වහන්සේලා එකතු වෙලා තමයි තුන්වෙනි ධර්ම සංගායනාව සිදු කරන්නේ. මේ සංගායනාවෙන් පස්සේ ලෝකයේ අනෙක් රටවල් වලටත් ධර්මයේ ව්‍යාප්ත කිරීම පිණිස ධර්ම දූත කණ්ඩායම් ලෝකෙ පුරා පිටත් කරා රටවල් ගණනාවකට. ලංකාවට වැඩම කරේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ, බණ්ඩුක උපාසක ඇතුළු මේ පිරිස. එදා පොසොන් පුන් පොහෝ දවසේ මිස්සක පවුවට වැඩම කරලා උන්වහන්සේලා රජතුමා ඇතුළු දේවානම්පියතිස්ස රජුරුව ඇතුළු මේ පිරිස ධර්මයේ පහදවල සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියලා මහමෙවුනා උයන සංඝ සතු කරලා එදා පූජා වුණා මිහිඳු හාමුදුරන්ට. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ වැඩ සිටිද්දී බොහෝ පිරිස බණ අහලා ධර්මාවබෝධය ලැබුවා. ඔය අතරේ අනුලා බිසෝ ප්‍රධාන 500ක් දෙනා මිහිඳු හාමුදුරන්ගෙන් බණ අහලා ධර්මාවබෝධය ලැබුවා. ඒ අයට අවශ්‍ය වුණා මේ ශාසනය තුළ පැවිදි වෙලා පැවිදි ගුණධර්ම පුරන් රජ්ජුරුවන්ගෙන් අවසර ඉල්ලගෙන පැවිදි වෙන්න කාරණා විමසද්දී මිහිඳු මහරහතන් වහන්සේ කියා හිටියා කාන්තාවන් පැවිදි කරන්න නම් සංඝමිත්තා රහත් භික්ෂුණියක් තවත් කාන්තා උපසම්පදාව ඇති කාන්තාවන් පිරිසකුත් ලංකාවට වැඩම විය යුතුයි මේ කාන්තාවන්ට පැවිදිභාවය ලබා දීම පිණිස. ඒ සඳහා රජතුමනි ආරාධනයක් කරලා ධර්මාශෝක රජ්ජුරුවන්ට පණවිඩයක් යවන්න රජතුමා ඒ කටයුතු යොදයි. ඒ වඩින ගමනේ ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේවත් මේ ලංකා භූමියට වඩම්මලා අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරන්න කටයුතු සූදානම් කරන්න කියලා මේ පණවිඩ දෙකම සංඝමිත්තා රහත් භික්ෂුණී ඇතුළු භික්ෂුණීන් වහන්සේලා ලංකාවට වඩම්මලා කාන්තාවන්ට පැවිදි උපසම්පදාව ලබා දීලා භික්ඛුණී සංඝ කියන පිරිස ශාසනය තුල ඇති කරන්නත් ඊළඟට මේ බුද්ධ ශාසනය තුල කකුසඳ කෝණාගමන කාශ්‍යප පෙර බුදුරජාණන් වහන්සේලා පවා උන්වහන්සේලාගේ ශාසනය පැවති කාලවල ලංකාවට වැඩම කරලා දහම් දෙසලා උන්වහන්සේලාගේ බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ සාකා මහමෙවුනා උයනේ රෝපණය වෙච්ච බව ඉතිහාස සඳහන් වෙනවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ රජුරුවන්ට දැන දුන රජතුමනි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච වජිරාසන භූමිය මත පිහිටි ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකා බෝධිය මේ ලංකාවේ පිහිටීම පිණිස බුද්ධ අධිෂ්ඨාන පවතිනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාව සිදු කරපු මහා අධිෂ්ඨාන 5ක් තියෙනවා. එයින් 3ක්ම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධයි. ඒ නිසා මේ බෝධියේ දක්ෂිණ සාකාව ලංකාවට වඩම්මවන්නට දැන් සුදුසු කාලයයි. පණවිඩයක් යවන්න කියලා. එතකොට මෙන්න මේ පණවිඩේ ලැබුණට පස්සේ ධර්මාශෝක රජුරුව කල්පනා කරා සංඝමිත්තා ඇතුළු පිරිසව නම් යවන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච බෝධියේ දක්ෂිණ සාකාව බෝ පැලේකුත් නෙමෙයි දක්ෂිණ සාකාව කියන්නේ මේ බෝධියේම දකුණු පස විශාලම අත්ත. මේ දක්ෂිණ සාකාව කොහොමද මං වෙන් කරලා
ලංකාවට යවන්නේ. මේ බෝධියක් කපන එක දක්ෂිණ සාකාව මේක කොහොමද මං කරන්නේ. මේක බුදුහාදුරන්ගේ අධිෂ්ඨානයක්ද. ඒක යවිය යුතුමද. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඇදරු රහතන් වහන්සේලා මුණ ගැහිල මේ කාරණාව විමසනවා. අන්නේ විරේ රජතුමා දැනගත්තා පිංගතුනි බුදුරජාණන් වහන්සේ ඔබ මම සරණ ගිය අපි ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර මහා අධිෂ්ඨාන පහක් කර. එයින් එක අධිෂ්ඨානයක් තමයි ජයිශ්‍රී මහා බෝධයේ දක්ෂිණ සාකාව ලංකාවට වැඩමවීම පිණිස රත්තරන් කටාරමක් සකස් කරලා මේ කටාරමේ තමයි සාකාව රෝපණය කරලා ලංකාවට වඩම්මන්න රජ්ජුරුව සූදානන් කරන්න. එතකොට විශාල රන් කටාරමක් සකස් කරලා රහතන් වහන්සේලා සමග පැමිණිලා මේ බෝධිය දක්ෂිණ සාකාව වෙංවිය යුතු තැන ලකුණක් තියලා බෝධියට වන්දනා කරද්දී දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ පමණක් පෙනීදලා අනෙක් බෝධිශාකා සියල්ලම නොපෙනී යනවා. එක බුද්ධ අධිෂ්ඨානය. ඊළඟට රන් තුඩ තියෙන තැනින් ඉබේම වෙන් වෙලා කවුරුත් කපල වෙන් කරලා මේ හිටවනවා රෝපණය කරනවා නෙමෙයි පින්වතුනි. බුද්ධ අධිෂ්ඨානය මත ඒ රත්තරන් තුඩෙන් ලකුණක් තියලා බුද්ධ අධිෂ්ඨානය සිහි කරනවා සමගම ඉබේම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැනනැකල රන් කටාරමී පිහිටාවා කියලා අධිෂ්ඨානයක් කර. අපි බුදු හාමුදුරු පිරිනිවන් පාන්න පෙරකරප අධිෂ්ඨානය. ඒ විදිහටම මුල් විහිදවාගෙන අහසට පැනනැගල පෙළහර පාමින් බෝධීන් වහන්සේ රන් කටාරමී පිහිටිය. ඒ බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව රන් කටාරමී පිහිටියට පසුව බෝ පත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි විහිදේවා කියලා අධිෂ්ඨානයක් කර. හරි මාශ්චරයයි. ඒ දක්ෂිණ සාකා බෝධී බෝ පත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි ධාරාවන් විහිදුනා. ඊළඟට රන් කටාරමත් සමගම බෝධීන් වහන්සේ බුද්ධ රශ්මි දහා විහිදෙමින් අහසට පැනනැගලා සතියක් වලාගැබ අතර අහසේ දෙව් බමුන්ගේ වන්දනා ලබමින් වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨානයක් තිබුණ. ඒ අධිෂ්ඨානයට අනුව බෝධී දක්ෂිණ සාකාව අහසේ දෙවියම් බ්‍රහ්මයන්ගේ වන්දනා ලබමින් සතිය අහසේ වලාගැබ අතර අහසේ රැඳිල තිබ්බ කිය. දෙව් බමුන් අහසේ ඉඳං බෝධියට පුද පූජා කර. සතියක් අවසන් වෙන තැන තමයි ටික පොලෝ මට්ටමට රන් කටාරම සහිත බෝධීන් වහන්සේ වැඩම කරවන්න. ඊට පස්සේ ලස්සන්ට සකස් කරපු සරසපු රථයක තැන්පත් කළ පෙරහැරින් වඩමවාගෙන ඇවිල්ල ගංගානන් ගං ඉවුරේ විශාල නැවක බෝධීන් වහන්සේ සහිත කටාරම තැන්පත් කරලා සංගමිත්ත ඇතුළු රහත් භික්‍ෂුණීන් වහන්සේලා පිරිස මේ නැවේ නංකල ගඟදිගේ නැවයනකොට ගඟට සමාන්තරව රජ්ජුරුවත් ඒ වෙලාවේ ආව කියනවා මහා සාගරයට වැටිලා පිට වෙලා යන තැන දක්වා. ඔය අතර සිදුවෙච්ච ආශ්චර්යමත් කාරණා ගොඩක් තියෙනවා. මේ බෝධීන් වහන්සේ ප්‍රාතිහාර පාද්දේ ඒ පෙළහර දැක්ක රජ්ජුරුවෝ තුන් වතාවක් තමන්ගේ දඹදිව් රාජ්‍ය අධිරාජ්‍ය බුද්ධ ශාසනයට පූජා කරනවා. ඒ තරං අසිරිමත් ප්‍රාතිහාරයක් සිද්ධ වුණා. අවසාන බෝධීන් වහන්සේ ලංකාවට පිටත් කරන ඒ තොටුපොළ ළඟදී ගඟ මුහුදට වැටෙන තැනදී ආපහු බෝධීන් වහන්සේ සරසපු මණ්ඩපයක ගොඩබිම තැන්පත් කරලා අන්තිම වතාවට මුළු දඹදිව් රාජ්‍යම ඔටුන්න ගලවලා බෝධීන් වහන්සේ උදෙසා පූජා කරා ධර්මාසෝක රජ්ජුරු. එහෙම පූජ කරලා ආයමත් නැවේ තැන්පත් කරලා මේ නැව නොපෙනී යනතෙක්ම සාධකාර්දිදී ඇස්වලින් කඳුළු වගුරෝමින් බලාගෙන හිටිය කෙන ඒ තරන් සද්ධාවක් එදා මේ ප්‍රාතිහාර දැකළ රජ්ජුරුවන්ට ඇති වුණ. පිංහතුනි එදායි බෝධීන් වහන්සේ ලංකාවට වඩමකෙන මේ මුහුදෙන් එන අතරතුර පවා නාගලෝක නාගයෝ ගැන බහල ඇති මහා සාගරයේ ඉන්න පිරිසක්. මේ නාගයෝ හරි සද්ධාවන්තයි. නාගයෝ කල්පනා කර අපිට වැඳුම් පිදුම් කරන්න පුළුවන්. බෝධීන් වහන්සේ පැහැරගත්තොත් අපිට පින් කරගන්න පුළුවන්. ඔවුන් එහෙම හිතලා
මහා සාගරයේදී බෝධිය පැහැරගන්න උත්සාහ කරා කියන මුහෝදෙදි නාගලෝක නාග සංගමිත්තාව බොහොම ඉරදි බල සම්පන්නයි. ගුරුලුවෙස් මවාගෙන අහසේ පෙළහර පාල නාගයන් දමනය කර. අවසානයේ පැහැරගන්න බැරිවෙච්ච තැන නාගලෝක නාගයන් පෙනීදලා සංගමිත්තාවගේ සමාව ඉල්ලලා ඉල්ලීමක් කරන්නේ අපිට සමාවෙන්. අපි සද්ධාව නිසයි බෝධීන් වහන්සේ පැහැරගෙන යන්න හැදුව අපිට වැදුම් පිදුම් කරන්න. අනේ අපි ගැන අනුකම්පා කරලා. අපිට නාගලෝකෙට මේ බෝධීන් වහන්සේ රැගෙන ගිහිල්ල වන්දනා කරලා සතියක්. අපි නැවෙයි තැම්පත් කරන්න. අපිට අවසර දෙන්න පුද පූජා කරන්න අපේ නාග රාජ්‍යම බෝධීට පූජා කරවන්න. සංගමිත්තාව ඉරදියෙන් දැක්කා ඔවුන්නේ පොරොන්දු පරිදි ඒ විදිහටම එක ඉෂ්ට කරනවා. අවසර දුන්න. ඒ නිසා නාගලෝකයට සතියක් වඩම්මලා නාගයම් වැනුම් පිදුම් කරලා නාග රාජ්‍යම බෝධියට පුද පූජා පවත්තලා පූජා කරලා ආපහු නැවේ තැන්පත් කරා කිය. ඒ නිසා තමයි බෝධීන් වහන්සේ වන්දනා කරන ගාථාව අපි කියන්නේ සතියක් නාලව පුදලද බෝධිය කියලා. පසුවදා දමකොල පටුනට ලංකා භූමීට බෝධීන් වහන්සේ සහිත ඉදා නැව සේන්දුනා. මේදු මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේලා සමඟ දේවානම් පෙතිස් රජ්ජුරෝ රාජකය පිරිස පාරවල් සරසල නගර සරසල පෙරහැරින් බෝධීන් වහන්සේ පිළිගන්නේ භූමියයට ගිහිල්ල හිටිය. නැව එනකොට සද්ධාවට රජතුමා කරවටක් වතුරට බැහැල සාධකාරදිදී. අර කටාරම පිරිසත් එක්කම බොහොම ගෞරුවෙන් පිළිගෙන රථයක තැන්පත් කරලා. ඒ වෙලාවෙම ලංකා රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරා වන්දනා කරලා. අර පිරිසත් එක්ක අනුරාධපුර මහමේ වුණා උයනට වඩම්මගෙනන ගමන මග දිගට පුද පූජා පවත්තමින් පෙරහැරි බොහෝම ගෞරුවෙන් වඩම්මගෙනාව. ඒවගේමයි මහමේ වුණා උයනට වඩම්මගෙන පැමිණිලා. අද මහමේ වුණා උයනි දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ වැඩ සිටින තැන. එදා මිහිදු මහරහතන් වහන්සේ රජතුමාට කෙන රජතුමනි අපි කවුරුවත් මේ පොළොවේ අමුතුවෙන් මේ බෝධිය රෝපණය කරන්න සූදානන් වී යුතු නෑ. මෙන්න මේ විදිහට අපි අධිෂ්ඨාන කරමු. මේ අනුරාධපුර මහමය වුණා වයනේ පෙර කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධයේ දක්ෂිණ සාකාව පිහිටියම් තැනක් ඇද්ද. කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ දිමුල් බෝධයේ දක්ෂිණ සාකාව පිහිටි යම් තැනක් ඇද්ද. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නුග බෝධයේ දක්ෂිණ සාකාව පිහිටි යම් තැනක් ඇද්ද. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඇසතු බෝධීන් වහන්සේ මේ දක්ෂිණ සාකාවත් ඒ තැනම පිහිටාවා කියල සත්‍යයක් ක්‍රියාවක් කර අධිෂ්ඨානයක් කරන. හරි මාශ්චරයක් බෝධීන් වහන්සේ රන් කටාරම සමග මහසට පැනනැකලා වලාග බාත්තර අහසේ රැඳමින් දෙව් බමුන්ගේ පුද පූජ අහසෙ සිදුවන. හවස් වෙනකොට එදා පුන් පොහෝ දවසේ උදුවක් පුන් පොහෝ දවසේ ඒ පොළොව මත ඒ භූමියේ ජයශ්‍රී මහා බෝධයේ දක්ෂිණ සාකාව පිහිටිය. බෝධීන් වහන්සේ පිහිටනවා සමගම මුළු ලංකා භූමිය පුරාම පොළොව සෙලවෙමින් ආලෝක දහරා දෙව්ලෝ බමලෝට පවා ආලෝක දහරා විහිදිලා ගිය. පිංහතුන ඔය වගේ මහා ආශ්චරමත් අසිරිමත් සිදුවීම් රැසක් සිද්ධ වුණ. ඒ වෙලා විශාල වලාකුලක් පොලෝ මට්ටමට මැවිල්ල බෝධිය වහගෙන ඒ මහමෙවුණා උයනම වලාකුලකින් වැසී ගිහිල්ලා වැසි ඇද හැලෙන්න පටන් ගත්තා. මිහිදු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ට කෙන රජතුමනේ මේ මොහොතේ වැස්ස වලාහක දෙවිවරු දෙවියන් සමග මේ භූමිය වැසි ඇද හැලමින් බෝධීන් වහන්සේට පූජා පවත්වනවා. සතියකින් අපි බෝධීන් වහන්සේට වන්දනා කරන්න මේ භූමියට එමු. අපි දැන් පිටත් වෙලා යන් කියලා පිරිසත් එක්ක පිටත් වෙලා ගිය. සතියක් මහමේ වුණා උයනට පමණක් වැසි ඇද හැලමින් බෝධීන් වහන්සේට වැස්ස වලාහක දෙවියන් ඇතුළු පිරිස පුද පූජා පැවැත්තුව. සතියක් අවසානයේ එදා පළවෙනියටම බෝධි පූජාවක් කරන්න බෝධී රෝපණය වෙලා සතියකට පසු. රජ්ජුරු ඇතුළු රාජකයේ පිරිස රටවැසියන් ඒ ප්‍රදේශවලින් ආපු රාජකීය පාලකවරු
ඒ වෙනකොට රටේ හිටපු බොහොම ප්‍රභූ පිරිස මේ හැමෝම මල් පූජා ද්‍රව්‍ය අරගෙන පෙරහැරින් ඇවිල්ලා හිටිය බෝධීන් වහන්සේට පූජා පවත්තා. මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා සමඟ රජතුමා මේ භූමියට ගිය වෙලාවේ මිහිදු මහරහතන් වහන්සේ දකිනවා බෝධීන් වහන්සේගේ බෝ පල කීපයක් හටගෙන තියෙනවා. මේ බෝ පලයක් අධිෂ්ඨාන කරලා අතට අරගෙන රජතුමාට දුන්න රජතුමනි මෙන්න මේ බෝ පලය මේ කටාරම මත රෝපණය කරන්න කියලා. ඒ කටාරම මත තියල පස්වලින් අතින් වහනවා සමගම හරිම ආශ්චර්යමත් දෙයක් සිද්ධ වුණා. අර බෝ පලය අටට බෙදිලා අතු දළුරි කිලි වැඩිලා පුංචි බෝ පැල 8ක් හටගත්තා. ඒ තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලා. ඒ වෙලාවේ රජ්ජුරුවන්ට පුදුමාකාර සතුටක් ඇති වුණා. ලංකා රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරනවා. මිහිදු මහරහතන් වහන්සේ තවත් බෝපල 4ක් දකිනවා. මේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ මත පැසුණු බෝපල බෝ ගෙඩි කියලා කියමු. අන්නේ බෝපල 4ක් අරගෙන දෙවනි වතාවේ රජ්ජුරුවට දුන්නා මේ බෝපල 4ත් රජතුමාගේ අතින්ම මේ කටාර මේ රෝපණය කරන්න. පස්වලින් වහනවා සමගම අර කටාරම මත තියලා කලින් වගේම ඒ බෝ පල 4ත් එක අට බැගින් බෙදිලා බෝ පල 32ක් හටගත්තා. පුංචි දළුරි කිලි වැඩිලා බලාගෙනින් නැති බෝ පැල 32ක් හටගත්තා. ඒ තමයි දෙතිස් පල බෝධීන් වහන්සේලා. එදා මේ ආශ්චර්යමත් අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කරන්න පැමිණි ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය පාලක රජවරු ඇතුළු පිරිසට රට පුරාම ජයශ්‍රී මහ බෝධියේ ඒ ආශිර්වාදය විහිදිලා යන ආකාරයට අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා ඒ අයට ලබා දුන්නා තම තමන්ගේ ප්‍රදේශවල ගිහිලා රෝපණය කරලා වැඳුම් පිදුම් කරන්න කියලා. පිංගතුනි ඔන්න ඔය විදිහට තමයි උඳුවප්පුන් පොහෝ දවසේදා ජයශ්‍රී මහ බෝධියේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ සංඝමිත්තා රහත් භික්ෂුණී ඇතුළු භික්ෂුණීන් වහන්සේලා පිරිස මේ ලංකා භූමියට වඩම්මගෙන පැමිණිලා මහමෙවුනා වයනේ රෝපණය වීම සිද්ධ වනේ. තින් එවන් අසිරිමත් සිදුවීම් සිද්ධ වෙච්ච පුන් පොහෝ දවසක ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේගේ පිහිටීම ඒ අසිරිමත් කාරණා රැසක් ගැන ඔබේ හිතේ සද්ධාව ඇතිවෙන ආකාරයට අද මේ සිදුකරපු මේ ධර්මානු ශාසනාව ඔබ හැම දෙනාටම ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිස සසරදුකින් මිදීම පිණිසම සද්ධාදී ගුණ ධර්ම බලවත් වේවා. ධර්මාවබෝධය පිණිසම මේ ධර්මානු ශාසනාව ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. පිංගතුනි අද මේ උතුම් ධර්මශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද උදවප්පුන් පොහෝ දවසේ මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දැරුවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ පදිංචි මනුජී සමන්ත මහත්මා හර්ෂණී දිසානායක මහත්මිය කමායා සහ හිමායා කියන දියණිවරු තරංග මායාදුර්න රුවනි හේරත් හයන් පුතනුවන් සෙනායා දියණිය ඇතුළුවේ පවුලේ සියලු දෙනා එකතු වෙලා ඥාති හිත මිත්‍රාදීන් කල්යාණ මිත්‍රයන් හැම දෙනාම එකතු කරගෙන තිය හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ඒ හැම දෙනාටමත් ආශිර්වාදයක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ප්‍රධානම අරමුණ තමයි ධර්ම දේශකයන්න් වහන්සේට අපට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම දෙසැම්බර් මාස 6 වෙනි දින තම උපන්දිනයේ සැමරූ හර්ෂණී දිසානායක මහත්මියට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂ සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය සුජීවත සිටින මව්වරුන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂ ලැබේවා කියන ආශිර්වාදයක් සංසාරගත සියලුම මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා සසර දුකින් අත මිදේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් පින්දීමත්
ඔබ හැම දෙනාටමත් බණ ඇසූ ලක්වාසි ලෝවාසි හැම දෙනාටමත් ඒ පවුලේ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධීම ලැබේවා කෙන උතුම් අරමුණෙන් මේ ධර්මානු ශාසනාව සිදු කරේ. එහෙමනම් එදායකත්ති දැරූ පිංගතුන්ටත් බණහපු ඔබ හැම දෙනාටමත් කළම් ටෙලිවිෂන් ආයතනයේ සියලු දෙනාමත් ලක්වාසි ලෝවාසි ඔබ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා 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 හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.